නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දුරුතු පොහෝ දිනේ අද හිමිදිරි උදෑසන සිටම නොඑක ආකාරයෙන් සීල සමාදානයන්, බුද්ධ වන්දනාවන්, භාවනාවන්, ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡාවන් ආදී නොයෙක් පුණ්‍ය කර්මයන් වලට සම්බන්ධ වෙලා අද දවසේ ජීවිතේ පින් පුරවගෙන ඉන්නේ. හරියට පින් පුරව ගන්න කෙනෙකුට කල්ප ගානකට සුගති සම්පත් සලසාලන පුණ්‍ය ධර්මයන් රාශියක් අද මේ පින්වන්ත දුරුතු පුන් පොහෝ දිනේ ඔබට රැස් කරගන්න වාසනාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ අතර ඔබට සුවිශේෂී පින්කමකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණස්කන්ධයට උපහාර වශයෙන් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මේ හොරණ මහමෙවුනා භාවනා සපුවේ මේ ධර්මශාලාවේ සුපිහිටි ඒ ශ්‍රී ගෞතම සම්බුද්ධ විහාර මන්දිරයේ අද දවසේ ගෞතම බුද්ධ ශාසනයට පූජා කළා. මේ විහාර මන්දිරයේ තැනවීමට කාලය, ධනය, ශ්‍රමය කැප කළ අයද, දැකබලා සතුටින් සිත පහදවාගත් අයද බොහෝ පින් රැස් කරගත් අද දවසේ අපි හිතන බොහෝ දෙවිවරු පවා සතුටු වෙන්නේ නැති මෙවැනි වසංගත කාලයක මිනිසුන්ට බොහෝ අපහසුතා, දුෂ්කරතා තියෙන අවධියක මෙවැනි මනරම් විහාර මන්දිරයක් විශේෂයෙන්ම අපගේ ගුරු දේවෝත්තම පින්නල් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ විදිහට තනවා ගෞතම බුද්ධ ශාසනයට පූජා කරන්නට ලැබීම අප ජීවිතයේ ලද මහා වාසනාවක් විදිහට සලකන්න ඕනේ. ඉතින් මේ විදිහට ජීවිතයට පින් කරගෙන පිනෙන් සතුටු වෙලා ඉන්න මේ මොහොතේ ඊටාම වටිනා දහම් පරයයක් ඔස්සේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ අනුජාත පුත්‍ර රත්නය වෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඊටා ලස්සන දේශනාවක් මේ රාත්‍රී කාලේ අපි කතා බහ කරන්න කල්පනා කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්බේ සත්තා මරිස්සanti මරණන්තං හි ජීවිතං යතා කම්මං ගමිස්සanti පුඤ්ඤ පාප පලූපගා නිරයම් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුග්ගතින් තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පාණිනා. බුදුරජාණන් වදාළා මේ ලෝකේ සියලු සත්වයන් මරණයටපත් වෙනවා. දැන් අපි ගත්තොත් පින්වත්නි මේ ලෝකේ කෝටි 750ක් ජනගහනය ඉන්නවා. මේ කෝටි 750ම තව අවුරුදු 100ක් යනකොට මරණයටපත් වෙනවා. මේ කෝටි 750 මීට අවුරුදු 100කට උඩදී හිටියෙත් නැහැ.
තව අවුරුදු 100ක් යනකොට මේ කවුරුත් ඉතුරු වෙන්නෙත් නැහැ. මෙතන ඉන්නවා ධනවත් අය. මෙතන ඉන්නවා බලවත් අය. මෙතන ඉන්නවා ප්‍රසිද්ධ අය. මෙතන ඉන්නවා උගත් අය. මෙතන ඉන්නවා කාය බලය තියෙන අය. මෙතන ඉන්නවා දක්ෂ වෛද්‍යවරු. මේ සියලු දෙනාම මහ පොළොවට පස් වෙන්න යන්නේ අවුරුදු 100ක් වගේ පුංචි කාලයක්. එච්චරකට අනියත මේ ලෝදහමක් ලෝකයේ තියෙනවා. බුදුරජාණන් වදාරනවා ඒ නිසා සියලු ලෝ සතුන් මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ ඔන්න ඊළඟට මරණයෙන් පස්සේ ජීවිත කතාව. නිරයම් පාප කම්මන්තා නිරයම් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුග්ගතින්. පව් කරගත් අය ගිහිල්ලා නිරේ උපදිනවා. පින් කරගත් අය ගිහිල්ලා සුගතියේ උපදිනවා. එතකොට කර්මානුරූපව මේ සත්‍යය උපතකින් උපතකට යනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්මා කරෙය්‍ය කල්යාණං. ඒ නිසා තමන්ගේ ජීවිතයට යහපත ඇති වෙන කල්යාණ වූ කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් රැස් කරන්න කියනවා. ඒකට හේතුව කියනවා පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං. පරලෝ යන සත්වයාට පිහිට පිනිස පවතින්නේ පින කියලා බුදුරජාන්සේ වදාරනවා. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ බොහොම ටික කලයි තියෙන්නේ. එතකොට මේ ජීවිතේ අපි සාර්ථකද මේ ජීවිතේ අපි අසාර්ථකද කියලා තීරණය වෙන්නේ මේ ජීවිතේ ගත කරන විදිහට පමණක් නොවේ. අපි ඊළඟ ජීවිතේ උපත ලබන තැන අනුව. අපි මේ ජීවිතේ මොන ජයග්‍රහණය ලැබුවත් අපි ඊළඟ ජීවිතේ උපදින්නේ දුගතියේ නම් සතර අපායේ නම් අපි මේ ජීවිතේ පරාජයයි. මේ ජීවිතේ අපිට මොන පරාජය ලැබුණත් අපි හිතමු අපිට නිന്ദා අපහාස ලෙනවා. අපිට ලෙඩ දුක් කරදර එනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ හැම මැද්දෙම ධර්මයේ හැසිරෙලා යම් කෙනෙක් සුගතියේ ඉපදුනොත් එයා මේ ජීවිතේ ජය අරගෙන එයාගේ මේ ජීවිතේ සාර්ථකයි. එහෙනම් මේ ජීවිතේ සාර්ථකයිද අසාර්ථකයිද කියන කාරණේ තීරණය වෙනවා අපි ඊළඟ ජීවිතේ උපත ලබන තැන අනුව. ඒ නිසා මේ ජීවත් වෙන කාලේ බොහෝම වගකීමෙන් අපි සිත කය වචනේ හසුරවන්න ඕන. ජීවත් වෙන කාලේ හොඳට සිත කය වචනේ වගකීමෙන් යුතුව හැසිරෙව්වොත් ජීවිතයේ අවසාන කාලෙ වෙනකොට ඒකේ අස්වැන්න ලැබෙනවා. ධර්මයේ හැසිරෙන කෙනා වයසට යනකොට හොඳට සිහිනුවන තියෙනවා. තමන් කරපු පින්කම් සිහි කර කර සතුටු වෙන ජීවිතයක් එයාට තියෙනවා. පව් කරගෙන ගත්ත කෙනාට ජීවිතයේ අවසාන කාලේ තියෙන පසුතැවීම. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ධර්මයේ හැසිරෙන කෙනාට තවත් තියෙන ආනිසංසයක් තමයි මරණාසන්න කාලේ හොඳට සිහිනුවන තියෙනවා. සිහි කල්පනාව තියෙනවා. කුසල් අකුසල් ගැන තේරුම් ගන්න, හොඳ නරක තේරුම් ගන්න හොඳට පුළුවන්. ඒක ධර්මයේ හැසිරෙන කෙනෙකුට ලැබෙන විශේෂ ලාභයක්. ඒ වගේම තමයි ඒ සිහිනුවන තියෙන කෙනෙකුට ජීවිතයේ අවසාන භාගයේ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබුණොත් එයාගේ ජීවිතය තවත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න පුළුවන්. අපි දන්නවා බුද්ධ දේශනාවක් තියෙනවා ගිලාන කියලා සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ඒකෙදි සාමාන්‍ය ශ්‍රාවකෙක් ජීවිතයේ අවසාන කාලේ කොයි විදිහටද හිත හසුරුවන්නේ කියලා බුදුරජාණන්සේ දේශනා කළා. අද අපි කතා කරන්නට යන්නේ අන්න ඒ වගේම ජීවිතේ හොඳට ධර්මයේ හැසිරිච්ච ධර්මයට දිවිපුදා වාසය කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කලුරිය කරන වෙලාවේ කලුරිය කරන ආසන්න කාලේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ධම්ම අවවාද කර කර හික්මවපු විදිහ තමයි මේ දේශනාවේ තියෙන්නේ. අදටත් මේ අකාලික වූ සන්දිට්ඨික වූ මේ සජීවී ධර්මයේ
අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන්. මේ දේශනාව අවසන් වෙනකල් ඔබ හොඳට අහගෙන හිටියොත්, මතකයේ දරාගත්තොත් ඔබට මේක භාවනාවක් විදියට ජීවිත කාලෙම පුරුදු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ජීවිතයේ අවසාන කාලේ හොඳට හිත හසුරුවන්ට මේ දේශනාව බොහෝ උපකාර වෙනවා. අපි මේ දේශනාව කතා කරමු. මේ දේශනාවේ නම අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒ දවස්වල අනාථ පිණ්ඩික සිටුතුමා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි අග්‍ර දායකයා. කල්ප ලක්ෂයක් සසරේ ගුණධර්ම පිරුවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා වෙන්න ආසාවෙන්. ඊට පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමා තමන්ගේ යහළුවෙක්ගේ රජගහනුවර ඉන්න යහළුවෙක්ගේ නිවසට ගැල් 500ක වෙළඳ කණ්ඩායමක් එක්ක රජගහනුවරට ගියපු අවස්ථාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසුණේ. හරි පුදුමයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේම අහපු ධර්ම දේශනාව අහලා සෝතාපන්න බවට පත් වෙනවා. මේ ශාසනය හොඳට පිහිටනවා. මුල් බැස ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම වාසය කරන්නේ සවැත් නුවර. ඒ නිසා සවැත් නුවරට මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරනසේක්වා මම ආරාමයක් කරවන්නම්, කුටිසෙනසුන් ඉදි කරවන්නම්, පැම්පොකුණු සාදවන්නම්, භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්න කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව මේ ආරාධනය බාරගත්තා. එතකොට රජගහනුවර ඉඳලා සවැත් නුවරට තියෙනවා යොදුන් 45 කිලෝමීටර් 450. මේ සිටුතුමා මොකද කළේ? සෑම යොදුනක් ගානේ කිලෝමීටර් 10න් 10ට භාග්‍යතුන් වහන්සේ රජගහනුවර සිට සවැත් නුවරට වඩින මාවතේ ආරාම තැනෙව්වා. භාග්‍යතුන් වහන්සේට මහා සංඝරත්නයට සුවසේ වැඩම කරන්නට පහසුව පිණිස කහවණු ලක්ෂය බැගින් ඉදි කෙරෙව්වා ආරාම 45. බලන්න ශ්‍රද්ධාව පිහිටපු විදිහ. ආරාම මගින් මගට යොදුනෙන් යොදුන ආරාම 45ක් තනවල සවැත් නුවරට පැමිණිලා ජේත කුමාරයාගේ උයන ලබාගෙන ලස්සන කුටි සෙනසුන් සහිත විහාරාරාම සහිත පදානගර සහිත සක්මන්මලු සහිත දානශාලා සහිත සර්ව සම්පූර්ණ විහාරාරාංගයන්ගෙන් සමන්විතව විහාරයක් කරා මේ බුද්ධ ශාසනය වෙනුවෙන්. සියලුම බුදුරජාණන් වහන්සේලාගේ මහගෙදර සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම වැඩිම කාලයක් වැඩ සිටින වර්තමානයේ සවැත් නුවර ජේතවනාරාමේ පිහිටි භූමියේ කහවණු 54 කෝටියක් වියදම් කරලා අනාථ පිණ්ඩික සිටුතුමා අලංකාර මනරම් විහාරයක් ඉදි කෙරෙව්වා. එදා සිට මේ සිටුතුමා දිනපතාම දවසට 3 වතාවක් ජේතවනාරාමයට වැඩම කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට උපස්ථාන කළා. දේශනාවේ අට කතාවේ තියෙනවා සිටුතුමාගේ කකුල් දෙකේ හයිය තියෙනකල් ආරාමයට ගියා කියලා. උදේට යනකොට කැවිලි අරගෙන ඊළඟට පළතුරු ಜಾති අරගෙන නොයෙක් ආහාර අරගෙන යනවා කියනවා. උදෑසන කාලේ වළඳන්න පුළුවන් දේවල්. සවස් කාලේ යනකොට ගිතෙල් මීපැණි ආදී අරගෙන යනවා කියනවා. එතකොට ඒ විදිහට ජීවිත කාලේ පුරාවටම මේ සිටුතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයත් බොහෝ කොට දානීය ගැන දානීය තියෙන ආනිසංස මේ සිටුතුමාට දේශනා කළා. හරි සතුටින් බුද්ධෝපස්ථාන සිදු කළා. සංඝෝපස්ථානයන් සිදු කළා.
නිවසේ නිරන්තරයෙන්ම අසුන් 500ක් පනවලා තියෙන සංඝයා උදෙසා. නිති සංඝයාට 509කට දානි දෙනවා. ආගන්තුකෝ වඩින භික්ෂු සංඝයා වහන්සේලා 500කට දානි දෙනවා. ගිලානෝපස්ථායක ස්වාමීන් වහන්සේලා 509කට දානි දෙනවා. ඊළඟට ගමන් යන ස්වාමීන් වහන්සේලා 509කට දන් දෙනවා. ඊළඟට මේ පක්ෂයට අයත් වන දාන 509කට දානි දෙනවා. 509කට කැඳ දානි දෙනවා. හිතාගන්න මොන තරම් බාහිර දూరు කාර්යයක්ද. මුළු ජීවිත කාලේ පුරාවටම මේ විදිහට දන් දුන්නා. මනෝභාවනීය භික්ෂුන් ඇසුරු කළා. මෙතුමා ජීවිතයේ වුණ කෙමෙන් වයසට ගියා. ගිහිල්ලා එක තැන් වුණා. සවැත් නුවර ජේතවනාරාමයට යන්න දෙපා වාරුනේ. ජීවිතයේ අවසාන දවස උදා වුණා. හොඳට සිහි කල්පනාව තියෙනවා. අතපය වාරුනේ. ඇඳේ වැතිරිලා ඉන්නවා. සිහි කල්පනාවේ අඩුවක් නැහැ. අන්න දැක්කද ධර්මයේ හැසිරිච්ච ශ්‍රාවකයෙකුට තියෙන ආනිසංස. ඊට පස්සේ පුරුෂයෙකුට කතා කරලා කිව්වා එම්බා පුරුෂයේ සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. වන්දනා කරලා කියා සිටින්ට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා කියලා වන්දනා කරන්න කිව්වා. ඊළඟට කියා සිටින්න ස්වාමීනි අනාථපිණ්ඩික සිටුතුමා දැන් බොහෝ කොට ගිලන් වෙලා ඉන්නේ කියලා දැනුවත් කරන්න කිව්වා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට යන්න කිව්වා. ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි අනාථපිණ්ඩික සිටුතුමා ඔබ වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා කියලා වන්දනා කරන්න කිව්වා. ඊළඟට කියා සිටින්න කිව්වා ස්වාමීනි අනාථපිණ්ඩික සිටුතුමා බොහෝ ගිලන් වෙලා ඉන්නේ කියලා කියන්න කිව්වා. ඊළඟට ආරාධනා කරන්න කිව්වා ස්වාමීනි සිටුතුමාට අනුකම්පා උපදවාගෙන නිවසට වැඩම කරනවා නම් හොඳයි කියලා කියන්න කිව්වා. දැන් බලන්න සිටුතුමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරාධනා කළා. මොකද අනාථපිණ්ඩික සිටුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමෙන් හිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමෙන් හිටියා. ඊට පස්සේ මේ පුරුෂයා ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ සැල කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා මේ සිටුතුමා කියපු පණිවිඩය කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිහඬව ඒක යොසව දාලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්නේ ඒ වෙලාවෙම සිවුරු පොරවගත්තා. පසු මහණෙක් විදියට ආනන්ද ස්වාමීන් වහන්සේ කැටුව සිටුතුමාගේ සිටු මාලිගයට වැඩම කළා. එතකොට සිටුතුමාගේ මාලිගයේ ආසනයක් පනවලා තිබ්බා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ ආසනවල වැඩ සිටියා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අසා සිටිනවා ගෘහපතිය කොහොමද ඔබට ඉවසන්න පුළුවන්ද? පහසුවෙන් යැපෙන්න පුළුවන්ද? දුක් වේදනා අඩුවීමක්ද තියෙන්නේ වැඩිවීමක්ද කියලා ඇහුවා. එතකොට සිටුතුමා කිව්වා සාරිපුත්තයන් වහන්සේ මට ඉවසන්න අමාරුයි. පහසුවෙන් යැපෙන්න අමාරුයි. දුක් වේදනා වැඩිවීමක් තමයි පේන්නේ අඩුවීමක් පේන්නේ නැහැ කිව්වා. එතකොට මේ සිටුතුමා මේක උදාහරණ 4කින් උපමා 4ක් ඇසුරු කරගෙන මේ තමන් දැන් මේ වෙලාවේ විඳින කායික වේදනා විස්තර කළා. ඔන්න බලන්න අපි හැමදිනාටම අනාගතයේ තියෙන අභියෝගය. මෙච්චර ධර්මයේ හැසිරිච්ච මෙච්චර පින් කරපු මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමා මේ මරණාසන්න මොහොතේ තමන් විඳින කායික වේදනාව මේ විදිහට පැහැදිලි කරනවා. සාරිපුත්තයන් වහන්සේ ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක්
තියුණු ආයුධයක් අරගෙන හිසට පහර දෙනවා වගේ. හයිය හත්තිය තියෙන මේ පුරුෂයෙක් මොකද කරන්නේ? හොඳ තියුණු ආයුධයක් අරගෙන ඔලුවට ගහගෙන ගියොත් අධික වේදනාවක් දැනෙනවා. ආන් ඒ වගේ කියනවා මට ඊටා බලවත්ව වාතය හිස් මුදුන පෙළෙනවා කියනවා. වාතය කිපිලා හිස් මුදුන පෙළෙනවා කියන වේදනාවෙන්. සාරිපුත්තයන් වහන්සේ මට ඉවසන්න අමාරුයි. යැපෙන්න අමාරුයි. දුක් වේදනා වැඩිවීමක් තියෙන්නේ අඩුවීමක් නෙවෙයි කියනවා. සාරිපුත්තයන් වහන්සේ ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයෙක් දැඩි වරපටක් අරගෙන හොඳට හිසේ වේලලා කිටි කිටියේ දෙපැත්තට අදිනවා වගේ බලවත් විදිහට හිසේ කැක්කුමක් දැනෙනවා කියනවා. මට ඉවසන්න අමාරුයි, යැපෙන්න අමාරුයි, කායික වේදනා එන්ට වැඩි වෙනවා කියනවා. සාරිපුත්තයන් වහන්සේ ඒක මේ වගේ දෙයක් කියනවා. දක්ෂ ගවඝාතකයෙක් හරි ගවඝාතකයෙක්ගේ ගෝලයෙක් හරි අර ගෙරිමස් කපන පිහියක් අරගෙන මේ කුස කපනවා වගේ සාරිපුත්තයන් වහන්සේ ඔන්න ඔය විදිහට බලවත් වාතය විසින් මේ කුස කීතු කරලා කපනවා වගේ වේදනාවක් දැනෙනවා කියනවා. මට ඉවසන්න අමාරුයි, යැපෙන්න අමාරුයි, කායික වේදනා එන්න වැඩි වෙනවා, අඩුවීමක් පේන්නේ කියනවා. තවත් උපමාවක් කියනවා. සාරිපුත්තයන් වහන්සේ ඒක මේ වගේ දෙයක්. ශක්ති සම්පන්න පුරුෂයන් දෙන්නේ දුර්වල පුරුෂයෙක් අල්ලගන්නවා. අත් දෙකෙන් අල්ලගෙන බලහත්කාරයෙන් ගිනි අඟුරු පිරිච්ච ගිනි අඟුරු වලක් ළඟට ගිහිල්ලා හොඳට කය තවනවා කියනවා. එතකොට මේ දුර්වල පුරුෂයාට මේකෙන් බේරෙන්න ඕන. නමුත් ශක්ති සම්පන්න පුරුෂයෝ බලවත්ව අල්ලගෙන ඉන්නවා. ආන් ඒ වගේ කියන බලවත්ව කයේ 1000ක් දැවිල්ලක් මට දැනෙනවා කියනවා. පින්වත්නි මරණාසන්න මොහොතේ මිනිසයාට අපිට කතා කරන්න බෑ. මේ කාරණේ කියන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එතකොට මේ විදිහට මේ මාරාන්තික දුක විස්තර කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අට කතාවේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගත්තා කියනවා මේ සිටුතුමාගේ ජීවිතයේ අවසාන මොහොත. දැන් බාහිර දෙයක් කතා කරලා මේ වෙලාවේ බෑ. මං කෙලින්ම දහම් කතාව කරන්න ඕන කියලා කල්පනා කරනවා. මේ මෙතනින් එහාට අපි හැමෝටම වැදගත් හරි ගැඹුරු දහම් පරයයක් අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙමනම් ගෘහපතිය ඔබ මේ විදිහට හික්මෙන්න කියනවා. මම ඇසට බැඳෙන්නේ නෑ. මම ඇසට බැඳිච්ච විඥාණය පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මොකද්ද? මම ඇසට බැඳෙන්නේ නැහැ. ඇසට බැඳිච්ච විඥාණයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. දැන් අපි තනියම අපේ ජීවිත ගැන කල්පනා කරමුකෝ. එහෙනම් අපේ ජීවිතයේ තියෙන එකක් තමයි අපි ඇසට බැඳිලා ඉන්නවා. ඇසට බැඳිච්ච විඥානයක් පවත්වනවා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ගෘහපති ඔබ මේ විදිහට හික්මෙන්න කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ එකක් ගාන මේ කාරණේ විස්තර කරනවා. ඒ වගේම පින්වත් ගෘහපතිය ඔබ මේ විදිහට හික්මෙන්න. මම කනට බැඳෙන්නේ නැහැ. කනට බැඳුණු විඥාණය පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට ගෘහපති ඔබ හික්මෙන්න. මම නාසයට බැඳෙන්නේ නැහැ. නාසයට බැඳිච්ච විඥාණයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම දිවට බැඳෙන්නේ නැහැ. දිවට බැඳිච්ච විඥාණයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම කයට බැඳෙන්නේ නැහැ. කයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම සිතට බැඳෙන්නේ නැහැ. සිතට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඔන්න බලන්න. එහෙනම් මේ අපේ ජීවිතයේ තියෙන අර්බුදේ තමයි අපි මේ ඇස කන නාසය දිව ශරීරයේ මනසට බැඳිලා ඉන්නවා. බැඳිච්ච විඥානයක් පවත්වනවා. අපි මේ මොන කටයුත්ත කළත් අපි පින්දහම් කළත් අපි පව් කළත් අපි රැකියාවක් කළත්
අපි කෑව බීවත් මොනවා කරත් අපි මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ඇසුරු කරගෙන විඥාණය පවත්නවා. ඒ විඥාණයට අනුව මේ පටිච්ච සමුපාද ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දුක සකස් වෙනවා. සසර සකස් වෙනවා. අපිට නමුත් මේ අවධානයක් නැති නිසා, අවබෝධයක් නැති නිසා, සිහිනුවණක් නැති නිසා අපි මේක ගැන දන්නේ. එතකොට මේ මරණාසන්න මොහොතේ ඉන්න හොඳට සිහිනුවණ තියෙන කායික වේදනාවෙන් දුක් විඳින බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙකුට බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගාම්භීර දහම් කතාවක් කරමින් මේ හිත ඉහළට ඔසවන විදිය. පින්වත්නි, ජීවිත කාලේ ඇඟේපති හයිය තියෙන කාලේ දැන්ම මේ දහම් පරයය පුරුදු කරගත්තොත් අපටත් වයසට ගිහිල්ලා එහෙම නැත්නම් අපේ ජීවිතයේ අවසාන කාලේ තව කෙනෙක්ගේ උපකාරයෙන් හරි නැත්නම් අපිම හිතලා මතලා මේ දහම් පරයය සිහි කරන්න පුළුවන්. මේකේ සාරිපුත්ත මහරහතන් හරි ලස්සනට ආයතන ඇසුරු කරගෙන, ධාතු ඇසුරු කරගෙන, පංච උපාදානස්කන්ධ ඇසුරු කරගෙන, අරූප ධාන ඇසුරු කරගෙන, හැම දෙයක්ම ඇසුරු කරගෙන විඥානයක් නොපවත්වා මේවට බැඳිච්ච විඥානයක්, මේවා ඇසුරු කරගත්ත විඥානයක් නොපවතින විදිහට හික්මෙන විදිහ කියලා දෙනවා. හරි ලස්සනයි පින්වත්නි. හොඳට අවධානයෙන් අහන්න. මේ දහම් පරයය හොඳට ඉගෙනගෙන නිතර සිහි කරොත් ඔබට තේරෙයි ජීවිතේ බොහෝ දුක්ඛම් කටළු අපි මේ ඇස කන නාසය දිව ශරීරය ආදී මේවා ඇසුරු කරගෙන පවතින නිසා, මේවට බැඳිලා වාසය කරන නිසායි මේ මහා දුක් දුම්නස් විඳින්නේ කියලා හොඳට ප්‍රකට වෙලා පේන්න පටන් ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට වදාරනවා ගෘහපතිය ඔබ මේ විදිහටත් හික්මෙන්න කියනවා. ඒ තමයි මම රූපයට බැඳෙන්නේ නැහැ. රූපයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ. මම සද්දයට බැඳෙන්නේ නැහැ. ශබ්දයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ. මම ගඳ සුවඳට බැඳෙන්නේ නැහැ. ගඳ සුවඳට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ. මම රසයට බැඳෙන්නේ නැහැ. රසයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ. මම පහසට බැඳෙන්නේ නැහැ. පහසට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ. මම සිතට එන අරමුණට බැඳෙන්නේ නැහැ. අරමුණට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. එතකොට පින්වත්නි, අපි බැඳෙන්නේ කොතෙන්ටද? බුදුරජාණන් වදාරනවා යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමාන උපජ්ජති. මේ ලෝකේ යම් ප්‍රිය දෙයක් තියනවද? මේ ලෝකේ යම් මිහිරි දෙයක් තියනවද? ආන් ඒකට කියන බැඳෙන්නේ. ආන් ඒකට තමයි තණ්හාව හටගන්නේ. ආන් ඒකට තමයි චන්දරාගේ උපදින්නේ. ආන් එතන තමයි දුක සකස් වෙන්න පටන් ගන්නෙ. ආන් එතන තමයි පටිච්ච සමුපාද ක්‍රියාවලිය සකස් වෙන්න පටන් ගන්නෙ. සසරේ දීර්ඝ කාලයක් අනේක විද දුක් දුම්නස් විඳිමින් විපත් කරදර වලට මුහුණ දෙදී හඬ ශෝක කර පැමිණෙන්නේ මේ කෙලෙස් ගැටය නිසා. මේ කෙලෙස් ගැටය ලියාගත්තේ නැති නිසා අපි දීර්ඝ කාලයක් තිස්සේ ආයමත් ජරා මරණ දුක උරුම කරගෙන සසරේ යනවා. පින්වත්නි, සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විස්තර කරන්නේ රහතන් වහන්සේගේ විඥානය, රහතන් වහන්සේගේ සිතේ හැසිරීම ගැන. අපි සාමාන්‍ය කෙනෙකුට මේ ගාම්භීර ධර්මයේ ස්පර්ශ කරන එක සුළුපටු නෑ. නමුත් යම් කෙනෙක් වචන මාත්‍රයෙන් හරි මේක පුරුදු කරගත්තොත්, මේක කාලයක් සිහි කරොත්, එයාට ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා අපි මේවට බැඳිලා යනවා.
අපි මේවට බැඳිලා ගිහිල්ලයි මේ අරුබුද හටගෙන තියෙන්නේ කියලා. දැන් හිතන්න මෙහිම අපිට රූප කියලා ගත්තම ඔබගේ දරුවෝ ඉන්නවා. ඔබේ ගෙවල් දොරවල් තියෙනවා. ඔබ ආස කරන දේවල් තියෙනවා රූප විදියට. එතකොට ඔබ මේවට බැඳිලා තියෙනවා. ඒව ඇසුරු කරගෙන විඥානයක් පවතිනවා. ඒක කොහොමද හඳුනගන්නේ? යමකට බැඳුනොත් යමක් ඇසුරු කරගෙන විඥානේ තියෙනවා නම් ඒක හඳුනගන්න පහසුවෙන් පුළුවන්. ඒ තමයි අපට නිතර ඒක සිහි වෙනවා. අපට ඒක දකින්න ඕනේ. අපට ඒ කෙනෙක් නම් එයත් එක්ක කතා කරන්න ඕනේ. ඊළඟට එයා මට නැති වෙයිද? මේ දේ අපිට නැති වෙයිද කියලා බය හට ගන්නවා. තැති ගැනීම හට ගන්නවා. නිතරම හිත සිහි වෙනවා. අන්න යමක් විඥානේ ඇසුරු කරගෙන පවතිනවා. යමකට බැඳිලා තියෙනවා. මම මේකට බැඳිලා ඉන්නේ කියලා තේරුම් ගන්න. දැන් සමහර වෙලාවට අපි ওই මරණාසන්න මොහොතේ ඉන්න අයට පිරිත් කියන්න යනවා. එතකොට හරි ප්‍රකටයි එයා බැඳිච්ච දේ. අපිට කියන ස්වාමීනි මගේ දරුවෝ තමයි මට සිහි වෙන්නේ. ස්වාමීනි ඉඩ කඩන් ටික තමයි ප්‍රශ්නේ විසඳ ගන්නට බැරි වුනේ. මට ඔක්කොම අතහරින්න පුළුවන්. නේ? හොද්දට බැඳිච්ච දේවල් ප්‍රකට කරනවා. එතකොට ඔබ හිතනවාද ජීවිතයේ අවසාන කාලේ මේ විදිහට යමකට බැඳිලා යමක් ඇසුරු කරගෙන සිත පවත්වනවා නම් එයාගේ සුගති ගමනට ඒක බාධාවක්. එයාගේ නිවන් මඟට ඒක බාධාවක්. මේ ලෝකේ කෝටි සංඛ්‍යාත පිරිසක් මැරෙන්නේ මේවා ඇසුරු කරගෙන. මේවා ඇසුරු කරගත්ත විඥානයක් පවත්වමි. හේතුව තමයි මේ ලෝකේ බොහෝ දෙනාට මෙවැනි සුන්දර ගාම්භීර සාරවත් ධර්මයක් ජීවිතේ කවදාවත් ඇහෙන්නේ නැති නිසා. කවදාවත් ජීවිතේ කනට ඇහෙන්නේ මේ බණපදේ. ඒ නිසා ඒ අය අත් දෙක අහසට දික් කරගෙන ඉල්ලනවා මට මේක දෙන්න කියලා. හැබැයි විඥානයේ හැම දෙයක්ම ඇසුරු කරගෙන පවත්වනවා. විඥානයේ ඇසුරු කරගෙන පවත්වද්දී එතන නාම රූප බැස ගන්නවා. එතන ආයතන හය හට ගන්නවා. එතන ස්පර්ශයන් හට ගන්නවා. විඳීම් හට ගන්නවා. තණ්හාව හට ගන්නවා. බැඳීම් හට ගන්නවා. කර්ම සකස් වෙනවා. උපත සිද්ධ වෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මහා දුක සකස් වෙනවා. මේ ලෝකෙ පින්වත්නි බොහෝ දෙනා මරණයටපත් වෙන්නේ මේ කාරණේ නොදැනමයි. මේක නොදැනුවත් භාවයට කියනවා අවිද්‍යාව කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ අවිද්‍යාව කියන්නේ මහත් වූ ධාතු ස්වභාවයක්. මේ අනවබෝධය තුල ගිලිලා මේ අනවබෝධයෙන්ම මැඩිච්ච ජීවිත ගත කරන මේ බොහෝ සසරේ සැරිසරන සත්වයෝ මේ සියල්ල ඇසුරු කරගෙන සිටිමින් නොයේ කර්ම සකස් කරමින් ගිහිල්ලා නිරේ උපදිනවා. තිරිසන් ලෝකේ උපදිනවා. പ്രേත ලෝකේ උපදිනවා. සතර අපායේ උපදිනවා. ඉන් නිදහස් වීමක් දකින්නේ. ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා මේවා ඇසුරු කරගෙන විඥානේ පවත්වන්න එපා කියනවා. දැන් අපි ගත්තොත් කනට ඇහෙන ශබ්ද ගත්තොත් දැන් සමහර අපිට කවුරු හරි මොනවා හරි කියනවා. අපි දැන් අපිට සමහරලාට ඕක ඊයේ කිව්වේ. අදත් කල්පනා කර කර ඉන්නවා. සමහරලාට ගිය අවුරුද්දේ කිව්වේ. මේ අවුරුද්දෙත් කල්පනා කර කර ඉන්නවා. අවුරුදු 10කට උඩදී කිව්වේ. අදත් කල්පනා කර කර ඉන්නවා. එදා මට අසවලා මෙහෙම දෙයක් කිව්වා. ඒ ශබ්දයේ ඇසුරු කරගෙන විඥානේ පවත්වනවා. කෙලෙස් අර්බුදයේ තුල හිර වෙලා. සිහිනුවන නැති නිසා මෙවැනි උතුම් ධර්මයක් ශ්‍රවණය කරලා නැති නිසා ඒ අර්බුදයේ තේරුම් ගන්නට දක්ෂ නැහැ. බලන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මරණාසන්න මොහොතේ ඉන්න මාරාන්තික දුක් විඳින මේ ශ්‍රාවකයාට හරි ලස්සනට මේ නිවන් මඟ ප්‍රකට කරලා දෙන විදිහ ඊළඟට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරන ගෘහපති ඔබ මේ විදිහටත් ඉක්මෙන්න. ඒ තමයි
මම ඇසේ විඥාණයට බැඳෙන්නේ නැහැ. ඇසේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම කනේ විඥාණයට බැඳෙන්නේ නැහැ. කනේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම නාසයේ විඥාණයට බැඳෙන්නේ නැහැ. නාසයේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම දිවේ විඥාණයට බැඳෙන්නේ නැහැ. දිවේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම කයේ විඥාණයට බැඳෙන්නේ නැහැ. කයේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම සිතේ විඥාණයට බැඳෙන්නේ නැහැ. සිතේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. එතකොට පින්වත්නි මේ සියුම් මානසික ධර්ම ප්‍රකට වෙලා පෙනෙන්නට නම් එයාට හොඳට සිහි කල්පනාව තියෙන්න ඕන. ඊළඟට මේ ඇසයි රූපයි විඥානය එකතු වුණාට පස්සේ මේ කාරණා තුන එකතු වුණාට පස්සේ ඔන්න හට ගන්නවා අලුත් අරුබුදයක් ස්පර්ශය. සාරිපුත්ත මහ රහතන් වහන්සේ තව දුරටත් දේශනා කරනවා ගෘහපති ඔබ මේ විදිහට හික්මෙන්න. මම ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ. ඇසේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම කනේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ. කනේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම නාසයේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ. නාසයේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම දිවේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ. දිවේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම කයේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ. කයයි පහසයි විඥානයේ එකතු වුණාම කය ස්පර්ශය හට ගන්නවා. සාමාන්‍ය ලෝකයා මේ ස්පර්ශයට බැඳෙනවා. ඒකයි අපිට රස්නේ එනකොට අපිට අමාරුයි. සීතල එනකොට අමාරුයි. දුක් කායික දුක් වේදනා එනකොට අපි කලබල වෙනවා. හේතුව අපි මේකට බැඳිලා ඉන්නවා. ඒ බැඳිච්ච විඥානයක් පවත්වනවා. ඒකයි අපිට කිව්වොත් වෛද්‍යවරයෙක් දැන් ඔබට කැන්සර් එකක් තියෙනවා. තව සති 2යි ඔබට ආයුෂ තියෙන්නේ. අපි කලබල වෙනවා. ඇයි මේ ශරීරය ඇසුරු කරගෙන අපේ විඥානය නිතර පවතිනවා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා මම සිතේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ. සිතේ ස්පර්ශයෙන් බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. තවදුරටත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා ගෘහපතිය ඔබ මේ විදිහට හික්මෙන්න. ඒ තමයි ඇසේ ස්පර්ශයෙන් හටගන්න වේදනාවට මම බැඳෙන්නේ නැහැ. ඇසේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. දැන් අපි හිතමු අපි පාරේ යනකොට අපි අකමැති කෙනෙක් ඉන්නවා. ඔන්න අපි දැකපු ගමන් අපිට දුක හට ගන්නවා. අපි ඕක සිහි කර කර යනවා අන්න අරූ හිටියේ අසවලත් එක්ක තමයි හිටියේ. එයාට නම් දැන් හරි ගිහිල්ලා වගේ. මට තමයි මේ හැම ප්‍රශ්නම. විඥානයේ ඒ දැකපු රූපේ ඇසුරු කරගෙන පවත්වනවා. දුක් දුම්නස් හට ගන්නවා. විඥානයේ මේ සිදුවීම ඇසුරු කරගෙන පවත්වන නිසායි මේ අරුබුදේ හටගන්නේ කියලා තේරුම් ගන්නට දක්ෂ නැහැ. ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා මම කනේ ස්පර්ශයෙන් බැඳිච්ච කනේ ස්පර්ශයෙන් හටගත්ත විඳීමට බැඳෙන්නේ නැහැ. කනේ ස්පර්ශයෙන් හටගත්ත විඳීමට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට මම නාසයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නැහැ. නාසයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට මම දිවේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නැහැ. දිවේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට මම කයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නැහැ. කයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට මම මනසේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නැහැ. මනසේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක්
පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. දැන් අපි සමහරලාට ගෙදර ඉන්න තනියම කාත් කවුරුත් නැහැ. හැබැයි සිතින් ගත්ත දේවල් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේක අපි හිතේ අභ්‍යන්තරයේ තියාගෙන තියෙන දේවල් තියෙනවා. මේවා ඔක්කොම උඩට එනවා. මරණාසන්න මොහොතෙත් එහෙමයි. ජීවිතයේ අවසාන කාලේ මරණ මංචකේ ඉන්නකොට මේවා පුරුදු කරපුවා, කියපුවා, කරපුවා, හිතපුවා ඔක්කොම උඩට එනවා. එතකොට මේ ධර්මයේ පුරුදු කරලා තිබ්බනම් එයා හිතනවා, දකින්න හොඳට මගේ විඥානේ මේවට බැඳිලා තියෙනවා. මගේ විඥානේ මේව ඇසුරු කරගෙන පවතිනවා. ඒ නිසායි මට මේ දුක් දුම්නස් හටගන්නේ. ඒ නිසායි මට මේ පාපී අකුසලයන් හටගන්නේ කියලා එයාට ප්‍රකටව පේනවා. ආන්ගේ පේන කෙනා හොන්තට හිත නිදහස් කරගන්නවා. මොකද පින්වත්නි දැන් ස්වාමීන් වහන්සේ නමක් ඒ වෙලාවේ වැඩම කළත් හිත නිදහසේ තියෙන කෙනාට තමයි හොඳ දහම් කතාවක් කරන්න පුළුවන්. දැන් සමහරවිට අපි ගිහිල්ලා අපි බලන මේ මරණාසන්න කෙනෙක් ළඟට ගියන් පස්සේ සමහරවිට එයා දහම් කතාවකට සුදුසු පරිසරයක් එතන නැහැ. ජීවිතේ ධර්මය අහලා නැහැ, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා නැහැ, සිල්පද ආරක්ෂා කරලා නැහැ නේද? එතකොට එයාත් එක්ක දහම් කතාවක් කරනකොට එයාට දුක හට ගන්නවා. අපි එතකොට කරන්නේ පිරිත් ටිකක් කියලා නිස්සබ්ද වෙනවා. සමහර අය එහෙම නෙවෙයි. මාරාන්තික දුක් වේදනා විඳිනවට එයාගේ මුහුණ හරි පැහැපත්, ප්‍රියමනාපයි. දහම් කතාවකට ආස බව ප්‍රකට කරනවා. එයා ධර්මයේ සංඝයාට කියනවා, ස්වාමීනි මේ බලන්න භාග්‍යතුන් වහන්සේ වදාළ දේ කොච්චර ඇත්තක්ද? මට දැන් හොඳට ප්‍රකට වෙලා පේනවා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ආරි සත්‍යය. බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. විඥානයේ අමුදරුවන් ගෙවල් දොරවල් එක්කනම් පවත්ව ජීවිත කාලේ හිටියේ අමුදරුවන් මතක් වෙයි. බුදුරජාණන් වහන්සේ සිහි කර නම් හිටියේ. අනේ මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේ නිකලෙස් සම්මා සම්බුද්ධයි. අනේක ගුණ උන්වහන්සේට තිබ්බා. මට ඒසා මහත් 이르දි ඇති මහා ආනුභාව සම්පන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණයන්ට ලැබුණනේ කියලා ශාස්ත්‍රුන් වහන්සේ සිහි කර සතුටු වෙනවා. ආන් එහෙම කෙනෙකුට මෙවැනි දහම් කතාවක් කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ඔබ ඔබේ ජීවිතයේ අවසාන කාලේ සංඝයාට මෙවැනි ගැඹුරු දහම් කතාවක් සිදු කරන්න පුළුවන් විදිහට වර්තමාන ජීවිතේ පවත්වන්න. ඒකේ අස්වැන්න ජීවිත අවසාන කාලේ ලැබෙනවා. ඒකේ අස්වැන්න පරලෝ උපතදී ඔබට ලැබෙනවා. ඒකේ අස්වැන්න ඔබට නිලන්න තියෙන්නේ සුගතිය ඉපදිලා. බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ හරි ලස්සනට ආයතන 6 ඇසුරු කරගෙන මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ඒ විඥානයේ ඇසුරු කරන්නේ නැතිව විඥානයේ නොපවතින විදිහට ධම්ම අවවාද කළා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා පින්වත් ගෘහපතිය ඔබ මේ විදිහටත් හික්මෙන්න කිව්වා. ඒ තමයි මම පඨවි ධාතුවට බැඳෙන්නේ නැහැ. පඨවි ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. පඨවි ධාතුව කියන එක ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් ගෙවල් දොරවල්, ඉඩකඩම්, අඹදරුවන්, යාන වාහන මේ ඔක්කොම පඨවි ධාතුව පේන හොඳට. ප්‍රකටයි. ගොරෝසු දේවල්. මේවට බැඳෙන්න එපා කියනවා. බැඳිච්ච විඥානයක් පවත්වන්න එපා කියනවා. ඊළඟට මම ආපෝ ධාතුවට බැඳෙන්නේ නැහැ. ආපෝ ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම වායෝ ධාතුවට බැඳෙන්නේ නැහැ. වායෝ ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට මම තේජෝ ධාතුවට බැඳෙන්නේ නැහැ. තේජෝ ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට මම ආකාශ ධාතුවට ඉඩ කඩ තියෙන එකට මම බැඳෙන්නේ නැහැ.
ආකාශ ධාතුවට බැඳිච්ච විඥානය පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම විඥාන ධාතුවට බැඳෙන්නේ නැහැ. විඥාන ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. දැක්කද? දැන් කෙනෙක් ඉන්න පුළුවන් එයාට මේ ආයතන හය ඇසුරු කරගෙන තමයි ජීවිතේ බොහෝ කල ධර්මයේ පුරුදු කරලා තියෙන්නේ. එහෙමයි ඉන්න ඕනේ. සමහර අයට ආයතන හය ප්‍රකටයි. සමහර අයට ධාතු හය ප්‍රකටයි. සමහර අයට උපාදානස්කන්ධ ප්‍රකටයි. එතකොට අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ මේ හැම දහම් පරයයකින්ම ධර්මයේ දේශනා කරනවා. මොකද කෙනෙකුට ආයතන හය ඔස්සේ කියනකොට එයාට ඒක ගොඩාක් ප්‍රකට වෙලා නොපෙනෙන්න පුළුවන්. එයාට ධාතු ඔස්සේ කියද්දි ඒකට ප්‍රකට වෙලා පේන්න පුළුවන්. එතකොට ගෘහපතිතුමාට ඔන්න මේ අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධාතු හය ඇසුරු කරගෙන විඥානේ පවත්වන්න එපා. ඒ ධාතු හයට බැඳෙන්න එපා කියලා ඔන්න දහම් අවවාද කළා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ගෘහපතිය ඔබ මෙන්න මේ විදිහටත් හික්මෙන්න කිව්වා. ඒ තමයි මම රූප උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කිව්වා. එතකොට රූප උපාදානස්කන්ධය කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. මේවට බැඳෙන්නේ නැහැ. බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට මම වේදනා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. වේදනා උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට මම සංඥා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. සංඥා උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට මං සංකාර උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. සංකාර උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානය පවත්වන්නේ කියලා හික්මෙන්න කිව්වා. ඊළඟට මම විඥාන උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ. විඥාන උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කිව්වා. බලන්න කිසිවකට නොබැඳුණු කිසිවක් ඇසුරු නොකරගත් සිතක් පවත්වන විදිය සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ලස්සන. මොකද මේ හිත හොයලා කොහේ හරි නවතිනවා. සමහර අයට ගෙවල් දොරවල් ප්‍රශ්නකුත් නැහැ. අඹදරුව ප්‍රශ්නකුත් නැහැ. සමහර මෑණිවරු මේ කනකර ආභරණ ටික හිර වෙනවා. ඕක සිහි වෙනවා. ඕක මතක් වෙනවා. නේද? ඔබ කල්පනා කරන්න බලන්න අපේ ජීවිතයේ කොයි වෙලාවෙ කොයි විදියට අවසන් වෙයිද දන්නේ. දැම්මට ජීවිතේ අවසන් කරන්නට වුණොත් මගේ විඥානේ කුමක් ඇසුරු කරගෙනද පවතින්නේ? මගේ විඥානේ කුමකටද බැඳිලා ඉන්නේ කියලා තම තමන් හොඳට ප්‍රත්‍යක්ෂා කරලා බලන්න. මට නිදා පිබිදියා වගේ ඇස් පියාගෙන මේ ලෝකෙම අතාරින්න පුළුවන්ද? මම කිසිවකට නොබැඳිච්ච විඥානය පවත්වනවද කියලා තම තමන් තනියම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. මොකද ඒක ජීවිතයේ අවසාන කාලේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන්ම බලන්න ඕනේ. මොකද මේ විඥානයේ මේවා ඇසුරු කරගෙන පැවතුනොත් ජීවිතයේ අර්බුදයේ පටන් ගන්නවා. එතකොට එයා සමහරලාට ජීවිතේ බොහෝ පින් කරලා කටින පින්කම් කරලා දඹදිව වන්දනා ගිහිල්ලා දන් දීලා හැබැයි මේවා ඇසුරු කරගෙන විඥානයේ පවත්වනවා නම් මේවට බැඳිලා නම් ඉන්නේ ඒක යාට සුගති ගමනට බාධාවක්. අපි අහලා තියෙනවා ධර්මාශෝක රජතුමා ජීවිතයේ අවසාන කාලයේ ඇතිවෙච්ච ද්වේෂ සාගත නිසා සුළු කලකට නමුත් සුගති අහිමි වුණා. අපි අහලා තියෙනවා අර සිවුරකට බැඳිලා එහි විඥානයේ පවත්වපු භික්ෂුවක් ඒ සිවුරෙම කාවෙක් වෙලා ඉපදුනා කියලා. ඒ වගේ ඉතිහාසයේ ශාසන ඉතිහාසයේ ගොඩාක් අවස්ථාවල සඳහන් වෙනවා මේ යමක් ඇසුරු කරගෙන විඥානයේ පැවැත්වීම තුල මේ සත්වයාට සුගති අහිමි වෙන විදිය. ඒ නිසා පින්වත්නි හැම වෙලාවෙම හිත නිදහසේ තියාගන්න.
ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ස්ත්‍රීනුත් පුරුෂයනුත් ගිහි අයත් පැවිද්දොත් නිතර නිතර සිහි කරන්න කියනවා. මම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන ස්වභාවයෙන් යුක්තයි. මං ඒක ඉක්මවලා නැහැ කියලා. මේක විතරක් සිහි කරන්න ජීවිතේ මට මේ හැමදේම දාලා යන්න වෙනවා. ප්‍රියමනාප හැමදේම මට වෙන් වෙන්න වෙනවා. මට ලැබිලා තියෙන ජීවිතේ తాවකාලිකයි. කෝටි 750ම මරණයටපත් වෙනවා තව අවුරුදු 100ක් යන්න කලින්. කොච්චර తాවකාලිකද පින්වත්නි මේ ජීවිතේ. ඒ නිසා මේ ඉන්න චූටි කාලේ මං කිසිවකට නොබැදිච්ච විඥානයක් පවත්නවා කියලා හික්මෙන්න. එහෙම බැරි වුණොත් දුක් දුම්නස් සහිතව කායික මානසික දුක් වේදනා සහිතව මෙලොව ජීවිතය ගත කරන්නට වෙනවා. පරලොව සුගතිය අහිමි වෙලා දුගතිය උපත ලබන්නට වෙනවා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෝකේ ඉන්න අසෘතවත් පුතඥයෝ ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා නැති සද්ධර්මයේ ශ්‍රවණය කරලා නැති අසෘතවත් පුතඥයෝ ඉන්නවා. ආන් ඒ අය මේ රූප උපාදානස්කන්ධයට වේදනා උපාදානස්කන්ධයට සංඥා උපාදානස්කන්ධයට සංකාර උපාදානස්කන්ධයට විඥාන උපාදානස්කන්ධයට බැඳිලා වාසය කරනවා. එහි බැසගෙන සිටිනවා. එහි විඥානය පවත්වනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මෙහෙම තියෙනකොට මේ රූපේ වෙනස් වෙනවා. ඒ රූපේ නිට්ටය නැහැ. වේදනාව වෙනස් වෙනවා. මොකද ස්පර්ශපත්යෙන් වේදනාව හටගන්නේ. වහා වෙනස් වෙනවා. හඳුනා ගැනීම වෙනස් වෙනවා. චේතනාව වෙනස් වෙනවා. විඥානය වෙනස් වෙනවා. කොයි උපාදානස්කන්ධද මේ වෙනස් වෙන්නේ? තමන් බැඳිච්ච විඥානය. තමන් බැඳිච්ච මේ උපාදානස්කන්ධ. ඇයි අසෘතව පුතඥයා මේ තුල බැසගෙන වාසය කරන්නේ? තමන් බැසගෙන සිටින, තමන් ආසාවෙන් පතන, තමන් ආස කරන, චන්දරාගයෙන් බැඳිච්ච මේ උපාදානස්කන්ධ වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? ඒක ලෝදහම. ලෝදහමට අනුව මේවා වෙනස් වෙනවා. වෙනස් වෙනකොට බුදුරජාණන් වදාරනවා මේවා අන් අයුරකට ප්‍රවර්තනය වෙද්දී වෙනස් වෙද්දී ඊට අනුව මේ ඒවා කෙරෙහි බැඳිච්ච විඥානයත් වෙනස් වෙනවා කියන්නේ. අපි හිතමු ඔබ ගෙවල් වලට ආසාවෙන්, දරුවන්ට ආසාවෙන්, වාහන වලට ආසාවෙන් ඉන්නවා. ඔන්න ඒවා වෙනස් වෙනවා. එක්ක හොරහතුරු ඇරන් යනවා, ජලයට යට වෙනවා, ගින්නට හසු වෙනවා, අනිත්‍ය වෙලා යනවා. ඔන්න එතකොට ඒ ඇසුරු කරගෙන පවතින විඥානය ඊට අනුව පෙරලෙනවා. දැන් පෙරලෙන්නේ සැපට අනුව නෙවෙයි, දුකට අනුව. බුදුරජාණන්සේ වදාරනවා ওই විඥානයත් ඒ අනුව වෙනස් වෙනකොට මේ අසෘතවත් පෘථග්ජනයාට තෘෂ්ණාව නිසා බය හට ගන්නවා කියන. ඒ තමන් බැඳිලා ඉන්න දේ තමයි මේ වෙනස් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? බය හට ගන්නවා. අහෝ මට මේ දේවල් අහිමි වෙනවා කියලා. මට මේ දේවල් නැති වෙනවා කියලා බය හට ගන්නවා කියන. ඔන්න බලන්න. කොච්චර ධනෙ තිබ්බත්, කොච්චර මේ භෞතික සම්පත් තිබ්බත් ධර්මයේ පුරුදු කරලා නැත්තම් එයාගේ ජීවිතේ බය හට ගන්න විදිය, දුක හට ගන්න විදිය බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ විදියට බය හටගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිහට ආලය සහිතව, තෘෂ්ණාව සහිතව මේ උපාදානස්කන්ධ ඇසුරු කරගෙන ඉන්න කෙනා බයෙන් තැති ගැනීමෙන් යුතුව වාසය කරනවා කියනවා. හැබැයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන, ශ්‍රද්ධර්ම ශ්‍රවණය කරන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හිම නැහැ. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ පංච උපාදානස්කන්ධ ඇසුරු කරගෙන මේ පංච උපාදානස්කන්ධයට බැඳිලා විඥානය පවත්වන්නේ නැහැ කියනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයන් වෙනස් වෙනකොට අන්‍ය ස්වභාවයකට ප්‍රවර්තනය වෙද්දී දුක හටගන්නේ. බලන්න. විඥානීය මේ තුල බැසගෙන ඉන්න ප්‍රමාණයට තමයි
අපේ දුක තීරණය වෙන්නේ. අපි මේ ප්‍රමාණාත්මකව කියනවනම් 100ක් විඥානයේ බැසගෙන නම් දුක 100යි. 1000ක් විඥානයේ බැසගෙන නම් දුක 1000යි. ලක්ෂයක් විඥානයේ බැසගෙන නම් දුක ලක්ෂයයි. ඒකනි සමහරවිට එකම පවුලේ එක ඥාතියෙක් නැති වෙනකොට කෙනෙකුට ඒක දරා ගන්න පුළුවන්. තව කෙනෙකුට දරා ගන්න බෑ. පපුවේ අත්ගසා අඬනවා. සියදිවි නසා ගන්න හදනවා. මොකද එයාගේ විඥානයේ බැසගෙන ගොඩාක් බැසගෙන එයාට ඒක දරා ගන්න බෑ. දැක්කද? ඒකයි රහතන් වහන්සේට තියෙන්නේ මේ කිසිවක් ඇසුරු නොකරගත්ත විඥානය. ඒ නිසා මේ ලෝකේ කිසිම අරමුණක් නිසා කිසිම දෙයක් නිසා රහතන් වහන්සේලාට දුක හටගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ උපාදානස්කන්ධය කෙරෙහි ආලය රහිතව තෘෂ්ණාව රහිතව බැඳීම් රහිතව සිටින නිසා මේවා වෙනස් වෙද්දී දුක හටගන්නේ කියනවා. දැක්කද? මේ ලෝකයේ සියලු කඩාවැටීම් මැදින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට සිනාමුසු මුහුණින් සම්බුදු ගුණ සිහි කර කර ධර්මයේ ආශ්චර්ය සිහි කර කර සතුටු සිතින් වාසය කරන්න පුළුවන්. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ගෘහපතිය ඔබ මෙන්න මේ විදිහටත් හික්මෙන්න කිව්වා. ඒ තමයි දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝකයේ තියෙන මේ භෞතික දේවල් මේ අපිට පේන හැම දෙයක්කින්ම හිත නිදහස් කරන විදිය දේශනා කළා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ගෘහපතිය ඔබ මේ විදිහට හික්මෙන්න. ඒ තමයි මම ආකාසානංචායතනයට බැඳෙන්නේ නැහැ. ආකාසානංචායතනයේ ඇසුරු කරගෙන විඥාණය පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම විඥානංචායතනයට බැඳෙන්නේ නැහැ. විඥානංචායතනයේ ඇසුරු කරගෙන විඥාණය පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මම ආකින්චඤ්ඤායතනයට බැඳෙන්නේ නැහැ. ආකින්චඤ්ඤායතනයට බැඳිච්ච විඥාණයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට මම නේව සංඥා නාසඤ්ඤායතනයට බැඳෙන්නේ නැහැ. නේව සංඥා නාසඤ්ඤායතනයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. ඔන්න අරූප ධාන සමාධි වලට පවා නොබැඳිච්ච විඥානයක් පවත්වන්න කියලා හික්මෙන්න කියනවා. ඊළඟට හරිය ලස්සනයි පින්වත්නි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරන ගෘහපතිය ඔබ මෙන්න මේ විදිහටත් හික්මෙන්න කියනවා. ඒ තමයි මම මෙලොවට බැඳෙන්නේ නැහැ. මෙලොවට බැඳිච්ච විඥානය පවත්වන්නේ. මම පරලොවටත් බැඳෙන්නේ නැහැ. පරලොවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. අන්න දැක්කද? එහෙනම් මේ ජීවිතේ පවත්වන මේ අපි ඇසුරු කරන කිසිවකට නොබැඳිච්ච විඥානයක් පවත්වන්න ඕන. නේද? සමහර අය කියනවා අනේ ස්වාමීනි මං කැමති මගේ දරුවොත් එක්කම ඊළඟ ජීවිතේ උපදින්න. මෙලොවට බැඳිලා. එතකොට මෙලොවට බැඳිච්ච විඥානයක් පවත්වනවා නම් එයාට සුගතියට යන එක බාධාවක්. නිවන් මඟ වැඩෙන්න ඒක බාධාවක්. මතක තියාගන්න. මේ මනුස්ස ලෝකයට සතර අපායට නොබැඳිච්ච විඥානය පවත්වන කෙනාටයි දෙවියන් අතරට යන්න පුළුවන්. මනුස්ස කාමයන් කෙරෙහි අපේක්ෂාවක් නැති කෙනාටයි දෙවියන් අතරට යන්න පුළුවන්. මනුස්ස උත් දිව්‍ය උත් කාමයන් අතහැරපු කෙනාටයි බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. එහෙනම් මේ කාමයන්ම ඇසුරු කරගෙන නම් විඥානය පවත්වන්නේ ගෙවල් දොරවල් ඉඩකඩම් ඥාති හිත මිත්‍රාදීන් රැකී රස්සා මේ ඔක්කොම අයිති කාමයට. ගිහි ජීවිත ගත කරන අය විදිහට මේ පින්වතුන්ට මේවා ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. හැබැයි ඒවට නොබැඳිච්ච විඥානය පවත්වන විදිහට මහන්සි ගන්න. අපිට රහතන් වහන්සේ නමකගේ විඥානීය පවත්වන ආකාරයට
අග්‍ර විදිහට අපේ හිත පවත්වන්න අපිට බැරි වෙයි. හැබැයි යම් පමණකට හරි අපිට මේවට නොබැදී අපි ඒවා කටයුතු කරන විදිහට හිත හදාගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. එතකොට එහෙනම් මෙලොවට කිසිවකට බැඳෙන්න එපා කියනවා. ඔබට මතක ඇති ගිලාන සූත්‍රයේදීත් මරණාසන්න කෙනෙකුට දහම් අවවාද කරද්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා එයාට ඉස්සල්ලාමි ත්‍රිවිධ රත්නය ගැන කියලා දීලා සීලය ගැන කියලා දීලා හිත සතුටටපත් කරන්න කියනවා. ඊළඟට මනුස්ස ලෝකේ තියෙන තමන්ගේ අඹදරුවන් ඊළඟට ගෙවල් දොරවල් දෙමාපියන් මේවට බැඳෙන්න එපා කියනවා. ඒව අතහරින්න කියනවා. ඊළඟට කියනවා මේ මනුස්ස ලෝකයේ කිසිම කාම සම්පතක් කෙරෙහි බැඳීමක් තියාගන්න එපා කියනවා. ආන් ඊට පස්සේ තමයි චාතුම් මහරජික දිව්‍ය ලෝකයාගේ හිත පිහිටවන්නේ. එහෙනම් චාතුම් මහරජිකයට යන්න එයාට බාධාවක් වෙනවා මනුස්ස ලෝකයේ යමකට බැඳිලා සිටීම. ඒකයි පින්වත්නි වර්තමානයේ මැරෙන බොහෝ දෙනා ආයමත් ඒ ගෙදරම ඒ ඉඩමෙම ඉන්නවා. බොහෝ දෙනාට මනුස්ස ලෝකේ අතහරින්න අමාරුයි. කෙනෙකුට නිකන් හුදු වචනයට කියන්න පුළුවන් මම නම් ස්වාමීන් වහන්සේ ඔක්කොම අතහැරලා ඉන්නේ කියලා. ඒක හුදු වචනයක් විතරයි. ඒක අතහරින්න නම් කාලයක් ධර්මයේ පුරුදු කරන්න ඕනේ. කාලයක් ලෝකෝත්තර අපේක්ෂා ඇතුව ඉන්න ඕනේ. අපේ තියෙන බොහෝ ලෞකික අපේක්ෂා තියෙන්නේ. ලෝකෝත්තර අපේක්ෂා තුල සිහිය තියෙන කෙනාට මේ ලෝකේ අතහරින්න ලේසි. මොකද එයාට තියෙන්නේ පළල් හිතක්. එයාට තියෙන අප්‍රමාණ හිතක්. එයාට තියෙන්නේ මහත්ගත හිතක්. එයාට තියෙන්නේ විපුල හිතක්. ආන් මේ වගේ හිතක් හදාගන්න නම් කල්තියාම මේ මෙවැනි ගාම්භීර දහම් පරයයන් ශ්‍රවණය කරලා ඊට අනුව හිත හික්මෙන්න ඕනේ. හික්මවන්න ඕනේ. බලන්න ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා ගෘහපතිය ඔබ මෙන්න මේ විදිහටත් හික්මෙන්න කියනවා. ඒ තමයි යමක් දැක්කද යමක් ඇසුවද යමක් ආග්‍රහණය කළාද යමක් රස වින්දද යම් පහසක් වින්දද යමක් සිතුවද යමක් ලැබුණද යමක් සොයාගත්තද යමක් සිතින් විමසුවාද ඒ කිසිවකට මම බැඳෙන්නේ නැහැ. දැන් අපි එක එක දේවල් හිතා ඉන්නවනේ නේ. ඔහේ හිතා ඉන්නවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මම මේ කිසිවකට බැඳෙන්නේ නැහැ. මේ කිසිවකට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හිත හසුරුවනවා. බලන්න පින්වත්නි එතකොට කිසිවකට නොබැඳිච්ච විඥානයක් තියෙන්නේ. කොච්චර නිදහස්ද? හරියට ආකාශය වගේ. සීමා මායින් බන්ධන නැති ආකාශය වගේ හිත. දුක් දුම්නස් කෙලෙස් කිලිටි පීඩාවන් වද බන්ධන කිසිවක් නැහැ. ඒ හැම දෙයකින්ම මිදිච්ච සිතක් වලාකුළු පහව කිය අහසේ නැගී දිලෙන පුන්සඳක් වගේ. කෙලෙස් කිලිටු වලින් නිදහස් වෙලා කාය දරතයන්ගෙන් දැන් සමහරවිට අපිට තියෙන ඇඟේ පෙතේ බරක් තියෙනවා. වෙහෙසක් තියෙනවා. මේ වෙහෙස අපිට තියෙන්නේ මේ හැම තැනම අපි බැඳිලා ඉන්නවා. ඒවා වෙනස් වෙනකොට දුක් දුම්නස් හට ගන්නවා. හිතේ සතුට නැහැ. අපි සමහරවිට කියනෝනේ මම මේ දවස්වල හරි අමාරුවෙන් ඉන්නේ. හරි දුකසේ ඉන්නේ. මට මේ දවස්වල හරියට ප්‍රශ්න. ඔළුව උස්ස ගන්නවත් බෑ. මටමයි මේ ප්‍රශ්න. කියනෝනේ. ඇයි? ඒවා ඇසුරු කරගෙන විඥානේ පවත්නවා. එතකොට මේ දහම් පරයය පුරුදු කරපු කෙනාට බොහෝම අඩුවෙන් තමයි දුක් විඳින්න තියෙන්නේ. පෘථග්ජන සත්‍යය මේවා අල්ලගෙන බොහෝ ශෝක කරනවා. දුක් දුම්නස් හට ගන්නවා. අවුරුදු ගණන්, මාස ගණන්, කල්ප ගණන් අල්ලගෙන විඳවනවා. ශ්‍රුතව ශ්‍රාවකයා ඉක්මනට ඒව අතාරිනවා.
එයා හොඳට ප්‍රකට කරලා දැනගන්නවා. එයාට ප්‍රකට වෙලා පේනවා විඥාණය මේවා ඇසුරු කරගෙන පවතිනවා. ඒ නිසා මේ දුක් දුම්නස් මට හටගන්නේ කියලා එයාට පේනවා. මොකද පින්වත්නි මේ සසර සකස් වෙද්දී මේ විඥානීය ක්‍රියාකාරීත්වය හරි බලවත්. සත්වයේ උපතකින් උපතකට යද්දී විඥානය තමයි චුත වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර කියන මහ පොළොව තුල විඥානයේ නැමැති බීජය තමයි දලුලා වැඩෙන්නේ. එතකොට මේ විඥානීය ක්‍රියාකාරීත්වය හරි බලවත්. විඥානයේ අයිති දුක නම් ආර්ය සත්‍යයට. ඒක අවබෝධ කළ යුතු ආර්ය සත්‍යයක්. මේ සියල්ල ඇසුරු කරගෙන විඥානයේ පවතින විදිහ සිහිනු නැති ශ්‍රුතවත් ශ්‍රාවකයා දකිනවා. ඒ නිසා දුක් දුම්නස් හටගන්න විදිහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකිනවා. ඒ නිසා එයා කිසිවකට නොබැදිච්ච විඥානයක් පවත්වමින් ඊතා සතුටින් ජීවිතය ගත කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට පරම ගම්බීර දහම් අවවාදයක් මේ මාරාන්තික දුක් වේදනා විඳින අනාථ පිණ්ඩික සිටුතුමාට දේශනා කොට වදාලා. ඊට පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමා හඬන්න පටන් ගත්තා. කඳුළු හලහලා අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුණා එකත් එකටම මේ ගෘහපතිතුමාට මේ සිටුමාලිගේ තියෙන මේ මහා සම්පත් දැකලා මේවට බැඳීමක් හටගෙන වගේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටියා ගෘහපතිය ඔබ ඇලෙනවා නේද? ඔබ මේවත් එක ගැලෙනවා නේද මේ කාම සම්පත් එක්ක කියලා. ස්වාමීනි ආනන්දයන් වහන්සේ මම මේවත් එක ගැලෙන්නේ නැහැ කියනවා. මම මේවත් එක බැඳෙන්නේ නැහැ කියනවා. මම ඇඬුවේ මේවා අහිමි වෙනවට නෙවෙයි කියනවා. අන්න බලන්න. එහෙනම් සිටුතුමාට දියුණු කරපු හිතක් තිබිලා තියෙනවා. කියන ස්වාමීනි ආනන්දයන් වහන්සේ මං අඬන්නේ මම බොහෝ කාලයක් සාස්තුන් වහන්සේව ඇසුරු කළා. මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා ඇසුරු කළා. ඒත් මට මෙවැනි ගාම්භීර දහම් කතාවක් කවදාවත් ඇහිලා නැහැ. මොකද ඒකට හේතුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් අනාථපිණ්ඩික සිටුතුමා හරි ආස දානි දෙන්නනේ. ඒ නිසා සිටුතුමා ආපුවම බුදුරජාණන් සදාන සිටුතුමනි තථාගතයන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට දානීය පාරමිතාවක් විදිහට පිරුවා. මේ දානීය බොහෝ ආනිසංස තියෙනවා. මම අද මේ භුක්ති විඳින්නේ ඒ දානීය ආනිසංස. මේ විදිහට සාසුන් වහන්සේ දාන කතාවෙන්ම මේ අනාථ පිණ්ඩික සිටුතුමාට අනුශාසනා කරනවා. මනෝභාවනීය භික්ෂුන් වහන්සේලාත් බොහෝ කොට සිටුතුමාගේ හිත පහදින්නේ දානෙට. අත් දෙක සෝදගෙන ඉන්නේ. මසුරු මල දුරු කරලා ඉන්නේ. දන් දෙන්න ආසාවෙන් ඉන්නේ. යමෙකුට ඉල්ලාගෙන යන්න සුදුස්සෙක් විදිහට යාච යෝගෝ ඉල්ලගෙන යන්න සුදුස්සෙක් විදිහට වාසය කළා. දන් දෙන්න, දම් බෙදා දෙන්න ආසාවෙන් වාසය කළා. ඒ නිසා මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා, රහතන් වහන්සේලාත් බොහෝ කොට සිටුතුමාට දානීය ආනිසංස දාන කතාවම සිදු කළා. ඒ නිසා කියනවා සිටුතුමා කියන්නේ ස්වාමීනි මට මෙවැනි පරම ගම්බීර ධර්මයක් ජීවිතේ කවදාවත් ඇහුන්නේ නැහැ කියනවා. එතකොට ඔබ කොච්චර වාසනාවන්තද මෙවැනි පරම ගම්බීර ධර්මයක් ජීවත් වෙලා ඉන්න කාලේ මේක අහන්න ලැබීම ගැන. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා මේ සිටුතුමාගේ හිත හදන්න ගෘහපතිය සුදුවත් හඳින ගිහි ජීවිත ගත කරන උදවියට මෙවැනි ධර්ම කතා ගැඹුරු දහම් කතා වැටහෙන්නේ නැහැ. ඕක පැවිද්දන්ට තමයි ගැලපෙන්නේ කියලා වදාලා. බලන්න මේ සිටුතුමා සංඝයා කෙරෙහි මහත් ගෞරවයක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක් තියෙනවා. එහෙම තියෙද්දිත්
සිටුතුමා කියා සිටිනවා අනේ ස්වාමිනී සාරිපුත්තයන් වහන්සේ එහෙනම් සුදුවත් හඳින ගිහියන්ටද මෙවැනි ගාම්භීර දහම් කතාවන් ඔබ වහන්සේලාට වැටහෙවා. ඒ කියන්නේ මොකද්ද? සුදුවත් හඳින ගිහි ශ්‍රාවකයන්ටත් මෙවැනි ගැඹුරු දහම් කතාව කරන්න කියනවා. ස්වාමීනි ඒ අයට ධර්මයේ ශ්‍රවණය නොවුනොත් එයාලා පිරිහිලා යයි. එයාලට ධර්මය ඇහුනොත් ඒ අය මේ ධර්මය අවබෝධ කරයි. ඒ නිසා ඒ අයටත් මේ ගාම්භීර දහම් කතාව කරන්න කියලා මරණාසන්න මොහොතේ ඉන්න මේ සිටුතුමා ඔබ වෙනුවෙන් ඉල්ලීමක් කරා. ඔබ වෙනුවෙන් ඉල්ලීමක් කරා. අදටත් ඔබට ඒ නිසා ගාම්භීර දහම් කතාවක් ඇහෙනවා. ඒ වෙලාවේ මේ දහම් කතාවක් සිදු කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ හුනස්නෙන් නැගිටලා සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. එතකොට පින්වත්නි බලන්න අනම්මනම් කතා ඔබතුමා තමයි මේවා කළේ මෙහෙම මුකුත් නැහැ. පිරිසුදුව ධර්මයේ කතා කළා. එදා රාත්‍රී මේ සිටුතුමා මේ දහම් අවවාද ලැබලා ඉතා සුළු මොහොතක් යද්දී සිටුතුමා කලුරිය කළා. තුසිත දිව්‍ය ලෝකේ යොදුන් 3ක් විශාල රන් කඳක් වගේ ආනුභාව සම්පන්න ශරීරයක් ඇති ආනුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා සිටුතුමා උපන්නා. අනාථ පිණ්ඩික දේව පුත්‍රයා. ඊට පස්සේ සිටුතුමා මේ දිව්‍ය පුත්‍රයා ඒ තුසිත දිව්‍ය ලෝකෙ ඉපදිලා බැලුවා මට මේසා මහා ආනුභාව සම්පන්න ජීවිතයක් ලැබුණේ මොකද නිසාද? එතකොට දැනගත්තා ශාස්ත්‍රුන් වහන්සේගේ උපකාර නිසා ශ්‍රාවක සංඝරත්නයේ උපකාර නිසායි මට මේ මහා යහපත සිද්ධ වුණේ. ඒ මොහොතේම එදාම බලන්න මේ දහම් කතාව කරනවා හවස ඊට පස්සේ රාත්‍රී කාලේ අපි තුන් මේ වෙලාවට වගේ සිටුතුමා කලුරිය කරනවා. මැදියම් රාත්‍රියේ මුළු මහත් ජේතවනාරාමයේම ඒකාලෝක කරගෙන මහා දිව්‍ය රාජයෙක් විදිහට පෙනී සිටියා ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ. පෙනී ඉඳලා ලස්සනට ගාථාවන්ගෙන් මේ විදිහට එතුමා ගාථාවන් සජ්ජායනා කළා. ගාථාවන් කියා සිටියා. ඉදං හිතං ජේතවනං ඉසි සංගනි සේවිතං ආඋත්තං ධම්ම රාජේන පීති සංජනනං මම. සිටුතුමා කියනවා සංඝ ඉර්සීන් වහන්සේලා වැඩ සිටින නිරන්තරයෙන් ධම්ම රාජයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වාසය කරන මේ සවැත් නුවර ජේතවනාරාමේ දකින්නකොට මට හරි සතුටක් ඇති වෙනවා. එතකොට දැන් ඔබ හිතන්න ඔබ කුටියක් හදලා සංඝයාට පූජා කරනකොට සංඝයා ඒ කුටියේ ඉන්නකොට ඔබට හරි සතුටුයි. එතකොට දහස් ගණන් ශ්‍රාවක සංඝයා වැඩ සිටින සුගන්ධ කුටිය තනවලා පූජා කරපු ඒ සවැත් නුවර ජේතවනාරාමේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිනවා දකින්නකොට දසදහස් ගණන් ශ්‍රාවක සංඝයා වැඩ සිටිනකොට සිටුතුමාට කොච්චර සතුටක් ඇති වෙන්නේ නැද්ද? කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්චා සුජ්ජන්ති න ගොත්තේන ධනේනවා. සිතාමතා කරන ක්‍රියාවත් අවබෝධයත් ධර්මයත් සීලයත් කියන ධර්මයන් තුළින් තමයි කෙනෙක් උතුම් බවට පත්වන්නේ. මේවායින් තමයි කෙනෙක් පිරිසුදු භාවයට පත් වෙන්නේ. එහෙම නැතුව උපන් කුලයෙන් හෝ ධනෙන් නෙවෙයි. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුජ්ජති. ඒ නිසා නුවණැති පුජ්‍යලයා
තමන්ගේ යහපත ගැන කල්පනා කරනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් දහම් කරුණු විමසන්ට ඕන. එහිදී තමයි ඔය විදිහේ පිරිසුදුකමක් ඇති වෙන්නේ. සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ බික්ඛු ඒතාව පරමෝසියාති. පින්වත් සාරිපුත්තයන් වහන්සේමයි ප්‍රඥාවෙනුත් සීලේනුත් කෙලෙස් සංසිඳීමෙනුත් ශ්‍රේෂ්ඨ වන්නේ. සසරෙන් එතරට වැඩි යම්තාක් භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවද ඒ අතර පරම ශ්‍රේෂ්ඨ වන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා මේ දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථාවන් පැවසුවා. බලන්න තමන්ගේ හිතේ ඇතිවෙච්ච පැහැදීමත් දහම් කරුණුත් මෙතන වදාරනවා. මොකද්ද? ජීවිතයක් ශ්‍රේෂ්ඨ වන්නේ මේ බාහිර දේවල් වලින් නෙවෙයි. භෞතික සම්පත් වලින් නෙවෙයි. දැනුගත්කම් වලින් නෙවෙයි. මොන වගේන්ද? සිතාමතා කරන ක්‍රියාවත් අවබෝධයත් ධර්මයත් සීලයත් කියන ධර්මයන්ගෙන්. ඒ වගේම කෙනෙක්ගේ ජීවිතේ පිරිසිදු වෙලා යන්නේ ධර්මීය නුවණින් විමසද්දී කියන දහම් කරුණු අනාථපිණ්ඩික දිව්‍ය රාජයා දේශනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි තමන්ගේ හිතේ තියෙන පැහැදීමත් ඒ වෙලාවේ මේ දිව්‍ය රාජයා මතක් කරන්ට අමතක කරේ නැහැ. ඊට පස්සේ ඒ වෙලාවෙම සාරිපුත්ත මේ සාස්තුන් වහන්සේට වන්දනා කරලා අනාථපිණ්ඩික දිව්‍ය රාජයා එතනම නොපෙනී ගියා. එදා රාත්‍රී ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කෙරෙව්වා. රැස් කරලා මේ කාරණේ සැලකර සිටියා. ඊයේ රාත්‍රියේ දිව්‍ය රාජයෙක් පැමිණියා. මෙන්න මේ වගේ ගාථාවන් කිව්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොටම ආනන්ද ස්වාමීන් වහන්සේට හිතට සතුටක් ඇති වුණා. කියා සිටියා, ස්වාමීනි ඒකාන්තයෙන්ම මේනම් අනාථපිණ්ඩික දිව්‍ය රාජයා වෙන්නේ නැති. මොකද අනාථපිණ්ඩික සිටුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි හරි පැහැදිලිමින් හිටියේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද ඔබ මේ තර්ක කරලා තේරුම් ගත්ත කාරණේ හරියට හරි කිව්වා. ඒ වෙන කවුරුත් නෙවෙයි අනාථපිණ්ඩික දිව්‍ය රාජයා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට බලන්න පින්වත්නි, සසරේ කල්ප ලක්ෂයක් ගෞතම බුද්ධ ශාසනයේ අග්‍රදායකයෙක් වෙන්න ආසාවෙන් ගුණධර්ම පිළුවා. මේ ජීවිතේ සාසුන් වහන්සේ මුණ ගැහිච්ච දවසේම සෝතාපන්න ඵලේ සාක්ෂාත් කළා. මුළු ජීවිත කාලේ පුරාවටම දහස් ගණන් දසදහස් ගණන් සංඝයාට දම්පැන් පූජා කළා. ගෞතම බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ වාසය කළ ඒ සවැත් නුවර ජේතවනාරාමයේ හදලා බුද්ධ ශාසනයට පූජා කළා. ජීවිතේට නිමක් නොවන අප්‍රමාණ පින් රැස් කරගත්තා. ජීවිතේ සැබෑ ප්‍රතිඵල නෙලා ගත්තා. අදටත් තුසිත දිවි ලෝකේ මහා දිව්‍ය රාජයෙක් විදිහට මේ බුදුසසුනේ අසිරිය විදිමින් වාසය කරනවා. තමන් කරගත් මහා පින්කම් ගැන හිත හිතා සතුටු වෙනවා. බුදුරජාණන්සේ වදාළේ, පින් කරන තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා, සුගතියේ ඉපදිලා බොහෝ සතුටු වෙනවා කියනවා. මම මේ වගේ පින්දහම් කළා කියලා. අට කතාවේ සඳහන් වෙනවා, සිටුතුමාගේ දෙපා වාරු තිනකල්, දෙපා හයිය තිනකල් උදේට දවල්ට රැයට ජේතවනාරාමයට ගියා කියනවා. අද කී දෙනෙක් නම් ඉන්නවද පින්වත්නි මේ පුණ්‍ය භූමි ඇස ගැටෙන මාවතේ, ඇස ගැටෙන තැන තියෙනවා. හැබැයි পায় ඔසවන්න හිත නැමෙන්නේ. එවැනි ලෝකයක තමයි අපි මේ ධර්මයේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කරපු මේ පින්වන්ත දුරුතු පුන් පොහෝ දවසේ ඒ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ
මේ පරම ගාම්භීර දහම් පරයය ශ්‍රවණය කිරීමෙන් මතකයේ දරා ගැනීමෙන් පුරුදු කර ගැනීමෙන් අපේ ජීවිතය දියුණු කරගන්න උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ උතුම් ධර්ම ශ්‍රවණේ ධර්ම දේශනාව ඒකාන්තයෙන්ම අප සියලු දෙනාට හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඔබ දැන් සුළු මොහොතක් ඇස් පියාගෙන මේ ඉගෙනගත් දහම් පරයය නැවත අපි සිහි කල්පනාවේ අපි පුරුදු කරගන්න බලමු. හොඳට ඇස් පියාගෙන සූදානම් වෙන්න. මම ඇසට බැඳෙන්නේ නෑ. ඇසට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම කනට බැඳෙන්නේ නෑ. කනට බැඳුණු විඥානයක් පවත්වන්නේ නෑ. මම නාසයට බැඳෙන්නේ නෑ. නාසයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නෑ. මම දිවට බැඳෙන්නේ නෑ. දිවට බැඳුණු විඥානයක් පවත්වන්නේ නෑ. මම කයට බැඳෙන්නේ නෑ. කයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නෑ. මම නාසයට බැඳෙන්නේ නෑ. මම නාසයට බැඳුණු විඥානයක් පවත්වන්නේ නෑ. මම සිතට බැඳෙන්නේ නෑ. සිතට බැඳුණු විඥානයක් පවත්වන්නේ නෑ. මම රූපයට බැඳෙන්නේ නෑ. රූපයට බැඳුණු විඥානය පවත්වන්නේ නෑ. මම සද්දයට බැඳෙන්නේ නෑ. ශබ්දයට බැඳුණු විඥානය පවත්වන්නේ නෑ. මම ගඳ සුවඳට බැඳෙන්නේ නෑ. ගඳ සුවඳට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම රසයට බැඳෙන්නේ නෑ. මම රසයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නෑ. මම පහසට බැඳෙන්නේ නෑ. පහසට බැඳුණු විඥානය පවත්වන්නේ නෑ. මම අරමුණු වලට බැඳෙන්නේ නෑ. අරමුණු වලට බැඳුණු විඥානය පවත්වන්නේ නෑ. මම ඇසේ විඥාණයට බැඳෙන්නේ නෑ. ඇසේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම කනේ විඥාණයට බැඳෙන්නේ නෑ. කනේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම නාසයේ විඥාණයට බැඳෙන්නේ නෑ. නාසයේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම දිවේ විඥාණයට බැඳෙන්නේ නෑ. දිවේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම කයේ විඥාණයට බැඳෙන්නේ නෑ. කයේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම සිතේ විඥාණයට බැඳෙන්නේ නෑ. සිතේ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. ඇසේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම කනේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. කනේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම නාසයේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. නාසයේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම දිවේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. දිවේ ස්පර්ශයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නෑ.
මම කයේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. මම කයේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම මනසේ ස්පර්ශයට බැඳෙන්නේ නෑ. මනසේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම ඇසේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නෑ. මම ඇසේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම කනේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නෑ. මම කනේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම නාසයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නෑ. නාසයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම දිවේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නෑ. මම දිවේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම කයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නෑ. කයේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම සිතේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳෙන්නේ නෑ. මම සිතේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම පඨවි ධාතුවට බැඳෙන්නේ නෑ. පඨවි ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම ආපෝ ධාතුවට බැඳෙන්නේ නෑ. ආපෝ ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම තේජෝ ධාතුවට බැඳෙන්නේ නෑ. තේජෝ ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම වායෝ ධාතුවට බැඳෙන්නේ නෑ. වායෝ ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම ආකාශ ධාතුවට බැඳෙන්නේ නෑ. ආකාශ ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම විඥාන ධාතුවට බැඳෙන්නේ නෑ. විඥාන ධාතුවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම රූප උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. මම රූප උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම වේදනා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. මම වේදනා උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම සංඥා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. මම සංඥා උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම සංකාර උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. මම සංකාර උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම විඥාන උපාදානස්කන්ධයට බැඳෙන්නේ නෑ. විඥාන උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම ආකාසානංචායතනයට බැඳෙන්නේ නෑ. මම ආකාසානංචායතනයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම විඥානංචායතනයට බැඳෙන්නේ නෑ. විඥානංචායතනයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම ආකින්චඤ්ඤායතනයට බැඳෙන්නේ නෑ. ආකින්චඤ්ඤායතනයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ. මම නීව සංඥා නා සංඥායතනයට බැඳෙන්නේ නෑ.
මම නේව සංඥා නා සංඥායතනෙට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම මෙලවට බැඳෙන්නේ නෑ. මෙලවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම පරලොවට බැඳෙන්නේ නෑ. පරලොවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නෑ. මම දැකපු දෙයක් ඇද්ද? අහපු දෙයක් ඇද්ද? ආග්‍රහණය කළ දෙයක් ඇද්ද? රස විඳපු දෙයක් ඇද්ද? පහස ලබපු දෙයක් ඇද්ද? සිතින් විමසන ලද දෙයක් ඇද්ද? ලබාගත් දෙයක් ඇද්ද? සොයාගත් දෙයක් ඇද්ද? සිතින් විමසන ලද දෙයක් ඇද්ද? මේ කිසිවකට බැඳෙන්නේ නෑ. කිසිවකට නොබැඳුණු විඥානයක් පවත්වනවා. මම කිසිවකට බැඳෙන්නේ නෑ. කිසිවකට බැඳුණු විඥානයක් පවත්වන්නේ නෑ. මම කිසිවකට බැඳෙන්නේ නෑ. කිසිවකට බැඳුණු විඥානයක් පවත්වන්නේ. මම කිසිවකට බැඳෙන්නේ නෑ. කිසිවකට බැඳුණු විඥානයක් පවත්වන්නේ. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පුණ්‍යානුමෝදනාව. අද දවසේ අප රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම අනාථ පිණ්ඩික දිව්‍ය රාජයා මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත, මේ බෝධින් වහන්සේට අධිග්‍රහිත, සෑරජානන්ට අධිග්‍රහිත අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම අද දවසේ සවස් කාලයේ වර්ෂාපතනය පතිත වීමට නියමිතව තිබුණත් ඒ දෙවිවරුන්ගේ උපකාරයෙන් අද දවසේ සුවසේ මේ පින්කම් සිදු කරන්නට අපට අවස්ථාව ලැබුණා. ඒ නිසා පජ්ජුන්න දෙවියන් ඇතුළු ඒ පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩිත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත්නි, විශේෂයෙන්ම මේ සෑම පින්කමකටම අපට ආශිර්වාද කරමින්, අපට විවිධ අවවාද අනුශාසනා කරමින්, අපට හරි මඟ, යහපත් මඟ නිරන්තරයෙන් පෙන්වා දෙමින් අපට බොහෝ උපකාර කරන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී මහා සංඝරත්නයට ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගීව සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙම පුණ්‍ය භූමිය ගෞතම බුදු සසුනට පූජා කළ ඩී.කේ. සුබසිංහ මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ පින්වත්නි, ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ ලෝකේ පුරාම සිටින සදහම් කැමැති, සදහම් අසනු කැමැති සදහැතිනයට ධර්මය ලබා දීමේ ධර්මදාන දායකත්වයේ දරන්නේ පින්වත් කුමාරී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත්, හොරණ පෝරුව දණ්ඩ පදිංචි ඩී.එම්. අමානී දිසානායක මහත්මිය ඇතුළු කල්යාණ මිතුරු පිරිසක් විසින්.
ඉතින් අද දවසේ මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම කුමාරී ප්‍රනාන්දු මහත්මිය නමින් මීට වසර 26කට ඉහතදී මිය පරලෝකීය සංජීව පුස්වේවල පුතණුවන්ටත් KVD පියදාස පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. DM අමානී දිසානායක මෙනවිය නමින් මිය පරලෝකීය මීට විශේෂයෙන් මීට මාස 3කට ඉහතදී මිය පරලෝකීය DM මුතුබණ්ඩා පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. වසර 4කට ඉහතදී මිය පරලෝකීය BH නන්දාවති මෑණියන්ටත් DM සතීන්ද්‍ර දිසානායක සොහොයුරා ඇතුළු ඔබ සෑම සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීත මිත්‍රාදීන් සිහිපත් කරගන්න. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුක් කරදර බාධක දුරු වෙත්වා, සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම පින්වත් කුමාරී ප්‍රනාන්දු මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම DM අමානී දිසානායක මෙනවී ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ කලන මිතුරු මිතුරියන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම DM අසිරු ශනිල්ක දිසානායක පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කොරෝනා වසංගතය හේතු කරගෙන ලෝකේ පුරාම රෝගාතුරව සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දහවල දානීය සඳහා දායකත්වයේ දරූ එංගලන්තයේ පදිංචි ප්‍රියංගා රෝෂිනී මෙනවිය, ඒ වගේම ෆ්‍රීඩා බියුට්‍රිස් හා අයිවන් කණනිගොඩ කියන පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සංජීව රොෂාන් මහතා ඇතුළු ඒ පින්වත් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත්නි, විශේෂයෙන්ම අද දවසේ මෙම හොරණ මහමෙවුනා භාවනා අසපුවේ මෙම සීල භාවනා වැඩසටහන මේ විදිහට සාර්ථකව කරගෙන යාම සඳහා පිටිපස්සෙන් ඉඳලා බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වුණා. අපට මේ අවස්ථාවේ ඒ සියලු දෙනාගේම නම් සඳහන් කර කර මතක් කරන්න අවස්ථාවක් නැති වෙයි. හැබැයි ඔබ කළ පින, ඔබ අනුමෝදන් වුණ පින ඔබට තියෙනවා. පින රැස් වෙන්නේ අපි පින් අනුමෝදන් කරන වෙලාවෙ නෙවෙයි. ඔබ පින කරන වෙලාවේ. අපි පින් අනුමෝදන් කිරීමෙන් කරන්නේ ඔබගේ හිත වඩාත් සිත පහදවා ගන්න, ප්‍රමුදිත භාවයට පත් කරන්න. ඒ නිසා යමකුගේ නම නොකියුවා කියලා හිත අමනාපයක් ඇති කරගන්න එපා. අද දවසේ මේ දායකත්වයේ දැරුවේ මේ පිරිස බොහෝ පිරිසක් එකතු වෙලා. අපට මේ හැම දිනාගෙම නම් කියන්න බෑ. පසුගිය මේ විහාර මන්දිරයේ තනවද්දි මේ පින්කමට සූදානම් වෙද්දි මාස ගණන් දිවා රෑ නොබලා පිරිස වෙහෙස මහන්සි වුණා. කාලය, ධනය, ශ්‍රමය කැප කළා. ඒ අය ගැන ඒ අය දන්නවා අපි මෙහෙම පින් කළා කියලා. දෙවිවරුත් දන්නවා මේ අය මේ පින් කළා කියලා. ඒ නිසා මේ අවස්ථාවේ නම නොකීවාට ඔබට මේ පිනේ අඩුවක් නැහැ. අද දවසේ හීල දානයේ සඳහා උපාසක දානයේ සඳහා දායකත්වයේ දරන්නේ පානදුරේ පදිංචි වෛද්‍ය සානිකා පීරිස් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උදෑසන ගිලම්පස පූජාව සිදු කරන්නේ මහේන්ද්‍ර චන්ද්‍රලාල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උදෑසන කිරිපිඩු පූජාව සිදු කරන්නේ එරංග අතුකෝරාල මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ වගේම දහවල දානයේ පූජා කරන්නේ සංජීව රොෂාන් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. සවස ගිලම්පස පූජාව සිදු කරන්නේ චින්තිකා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. සවස සම්බුද්ධ වන්දනාව සඳහා දායකත්වයේ දැරුවේ තාරක කාර්යවසම් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. රාත්‍රී ගිලම්පස පූජාව සිදු කරන්නේ රොෂාන් උඩුවක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ වගේම අද දවසේ මේ විදිහට ශ්‍රද්ධා රූපවාහිනී සජීවී විකාශය සඳහා විදුලි ජනන යන්ත්‍රයක් ලබා දෙමින් දායකත්වයේ දරන්නේ BL ඇක්මන් මුදලාලි මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ වගේම පින්වත්නි, විශේෂයෙන්ම සංඝයාගේ අද දවසේ උදෑසන දානි පූජා කරනවා මලිඳු මහතා, මලිඳු සිල්වා මහතා, ඒ වගේම ඒ මහතාගේ සහෝදරයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. දහවල් දානයේ HAT තරංගා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
ඒ වගේම පින්වත්නි මේ අලංකාර විදිහට මල් සැරසිලි කරමින් ඒ සඳහා දායකත්වය දරුවා පුලස්ති උපේක්ෂා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත් හිතමිතුරු සියලු දෙනාත් විසින් ඒ වගේම පින්වත්නි පසුගිය කාලේ අපට මහත් සවියක් වුණා විශේෂ පිරිසක් විසින් ඒ තමයි 582 බලසේනා මූලස්ථානයේ අනුදින නිලධාරීන් තුමන් වන බ්‍රිගේඩියර් නවරත්න මහතා ඒ වගේම කර්නල් ප්‍රභාත් කළුබෝවිල මහතා ඒ වගේම මේජර් කුමාර මහතා ඇතුළු ඒ සියලුම නිලධාරීන් විසින් නිරන්තරයෙන් සංඝයාට අප උපකාර කළා. ඉතින් මේ සෑම සියලු දෙනාත් නම් සඳහන් කළ නොකළ ඔබ හැම දිනාටම අප මේ අද දවස පුරාවට රැස් කළ සීල භාවනා වශයෙන් දානමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් මේ අලංකාර විහාර මන්දිරයක් ගෞතම බුද්ධ ශාසනයට පූජා කරලා රැස් කළ පිනුත් මේ හැම පිනක්ම ඔබ සෑම දිනාටම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ඒ වගේම මේ විහාර මන්දිරයේ කටයුතු සඳහා නොයෙක් ආකාරයෙන් ධනීය ශ්‍රමීය කැප කරපු අය ඉන්නවා. ඒ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම ගෞතම බුදුසසුනේ සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.